Right. Good evening to everybody. People are 9. They are 15. Hari එතකොට මේ ලයිබර් කාලා නේද? දැස්ස නැතිලා නැවත ආයෙත් ආරම්භ වුණා. දැන් ආයෙත් පොඩ්ඩක් මේ වහිනවා කියලා කිව්වා. නවතින්න නැති වැස්සක්. හරි. කොහොමද කමන්නේ අපි ගිය සතියේ මේ කෙරුවා 2017 පේපර් එකේ අපි අර කලින් පේපර් එක ඉවර කරලා ඒකේ ප්‍රශ්නාංක 15ක් කෙරුවා බහුවර්ග. අපි ඒක ටික කරන්න පටන් ගමු. ඒ කරද්දී අපි වැඩිපුර කතා කරමු. මොකද මේ ප්‍රශ්න පත්‍රයක් කරද්දී අපිට හරි වටිනවා. මොකද මේ විදිහම මේ ප්‍රශ්න පත්‍රයක් මම වලට නිර්මාණය වෙන්නේ දැන් මේ කොවිඩ් ප්‍රසංග සුගතේ යටතේ වලට ප්‍රශ්න පත්‍ර ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේවා කරන එක ඉතාල වැදගත් වෙනවා. මොකද දැන් මේ කාලවකවානුවේ අපි මේ වාර පරීක්ෂණ වලට සම්බන්ධ වෙන්නේ නැතුව තමයි මේ ගමන යන්නේ. ඒ නිසා අපි මේ කරන පරණ පසුගිය වාර පරීක්ෂණ වල පේපර් ටික කරන එක ඉතාමත් වැදගත් වෙනවා. හේතුව මේ අපි මොනතරම් අවුරුද්ද පුරා ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඒක ඇගීමකට ලක් වෙන්නේ නැත්තම්. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍ර කියන්නේ නැහැ කියන එක අවබෝධ කරගත්තු සමහර ළමයි පාඩම් කරන්නේ. මේවා නැවත බලන්නේ. ඒකෙන් ලොකු හානියක් අපිට වෙනවා. ඒක අපිට දැනෙන්නේ. දැන් ඔයාලා ගෙවල් වල ඉන්න කාලේ ඔයාලට වෙලා තියෙන ඒ දැනුම ඔයාලට එකතු වෙන්න ඕන දැනුම් සම්භාරය එකතු වෙලා නැහැ. ඒක ඔයාලට දැනෙන්නේ නැහැ. කාටවත් දැනෙන්නේ නැහැ. ඒක දීර්ඝ කාලිනව තමයි අපිට දැනෙන්නේ. ඒ නිසා මේ හැම කෙනාටම කියනවා මේවා නන්දුවෙන් කරමු. මේවා ගැන ලොකු අවබෝධයක් ඇති කරගමු. මේ කොහොමද විභාගයේ ප්‍රශ්න පත්‍රයක් සකස් වෙන්නේ කියන එක. දැන් ඔයාලේ කාලේ වෙනකොට නම් විභාග පොඩ්ඩක් මේ සැහැල්ලු වෙන්නේ නැහැ. ඔයාලේ කාලෙකට ආයෙත් විභාගයට තිබ්බ මට්ටමටම එනවා. සමහරවිට මේ සැරේ පොඩ්ඩක් තරමක් සැහැල්ලු වෙන්න පුළුවන් ඕලෙවල් විභාගෙ. හරි. එහෙනම් පටන් ගමු පේපර් එක. හරි. කට්ටියට පේනවද ස්ක්‍රීන් එක? Yes sir. Okay, let's start work. Right, we are going to start from question number 16 upwards. Right? The question number 16. දී ඇති තාර්කික ద్వාරයට අදාළ සත්‍යතාවගෝ කුමක්ද? Which truth table represents the given logic circuit? Logic circuit එකක් දීලා තිනවා මේ logic gate එක මොකක්ද කියලා කියන්න බලන්න කවුරු හරි? NAND. Yes, this logic gate is the NAND gate. NAND gate. Logic gates කීයක් තියෙනවද? පහ. හරි. අපි logic gate 7ක් තියෙනවා ඔක්කොම all together there are 7. එතනින් ඔයාලට තියෙන්නේ 5ක් ඉගෙන ගන්න තියෙන්නේ. You have to learn only 5. මොනවද මේ 5? And or not. They are fundamental logic gates. They are fundamental logic gates. කියන්නේ මූලික තර්කන ద్వාර තුන තමයි and or not කියන්නේ. ඊට පස්සේ මේවා අනුසාරයෙන් තවත් දෙකක් හැදෙනවා. combinational logic gates කියනවා. ඒවට අපි කියන්නේ මොනවද? NAND එකයි NOR එකයි. NAND එකයි NOR එකයි. ඒතර මේවායේ output එක වෙනස්. output එක වෙනස්. ඒතර මෙතනින් මේ ඔයාලා මොකද්ද හිතන මේ සත්‍යතාවගෝ මේකට ගැලපෙන්නේ? තුන්වෙනි එක කියලා කියනවා. අනික එකඟ දෙයකට අනික එකඳ තුන්වෙනි කියන එකට වෙන උත්තරයක් තියෙනවද? any other answer? Any other answer? මේකේ this is the NAND gate. This is the NAND gate. හරි NAND gate එකට අපි ඉස්සෙල්ලාම දෙන්නේ මෙහෙමයි සත්‍යතාවගුවක් ගත්තොත් let us imagine that they are x, y, this is z. So in that case you have to have x, y and z, right?
So you have something like this. 1, 2, 3, 4. Let's say 0, 0, 0, 1, 1, 0, 1, 1. One inputs ticket. Then a method 0, 0 yavano. 0, 0. What will happen? What is the output? 0, 0. Method 10 got a 0 may bindu me පැත්තනකට එක වෙනවා. ඒක not එකනේ. මේක නියම තර්කන ద్వාරය තමයි මොකද්ද? මේ දෙක කම්බයින් වෙලානේ මේක හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ and එක මේ තියෙන්නේ not එක. not එක. එතකොට මෙතනින් 0 0 ගියාම මෙතෙන්ට 0 and 0 0 මේකෙන් එහාට ගියාම not එකෙන් I 1 වෙලා යනවා. එහෙනම් පළවෙනි එකේ 1 තියෙනවා. පළවෙනි එකේ 1 තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි යවනවා පොඩ්ඩක් මෙතන මේ මට පොඩ්ඩක් වැඩ කිරීමේ අපහසුතාවයක් තියෙනවා හේතුව මේ මගේ white board එක අප්ඩේට් වුණා මේ මෙතනින් ඊටකට 0 1 යවනවා මොකද වෙන්නේ මෙතෙන්ට එනකොට 0 එනවා මෙතෙන්ට එනකොට I 1 එනවා මෙතන යවනවා 1 0 යවනවා 1 or 0 මෙතෙන්ට 0 ඒක ආයෙත් 1 වෙනවා 1 here මේකේ යවනවා 0 0 නෑ අන්තිමට යවන්නේ 1 1 යවනවා 1 1 ගියාම මෙතෙන්ට 1 එනවා ඒකයි 0 වෙනවා එහෙනම් අවුට්පුට් එක එන්නේ මේක මොකද 1 1 1 0 1 1 1 0 එනවා එහෙනම් first one is the correct one first one is the correct one ඒතර මේකේ පළවෙනි එක තමයි නිවැරදි ඒක. ඒකට ඒ ටික ඔයාලා දැනගන්න ඕනේ. ඒ ටික ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලා දැනගන්න ඕනේ මේ ටික මොනවද? දැන් අපි AB කියලා ගත්තාම AB කියලා ගත්තාම මේකනේ ආදාන ටික. මේකනේ ආදාන ටික. මෙතන 0 0 0 1 1 0 1 1 ඒතර O කියන එකේ මට කියන්න බෑ අවුට්පුට් එක 0 O 0 0 0 O 1 1 1 O 0 1 1 O 1 1 O එකේ එක ඉන්පුට් එකක් එක වුණොත් අවුට්පුට් එක එක වෙනවා ඊට පස්සේ AND කියන එකේ කියන්නේ AND කියන එකේ 0 and 0 0 0 and 1 0 1 and 0 0 1 and 1 1 එන AND කියන එකේ නීතිය තමයි ආදාන සියල්ලම එක වීට ප්‍රතිදාන එක වෙනවා ඊට පස්සේ ආයෙත් එන්නේ මොකද්ද O එකේ අනිත් පැත්ත not එක එකතු වෙනා මොකද්ද no කියන එක මේකේ මොකද්ද NAND කියන එක ඔන්න ඔය ටික හොඳටම දැනගන්න ඕනේ එතකොට මේකේ අනිත් පැත්ත තමයි no කියන්නේ එහෙනම් මෙතන බිඳුවයි නම් එකයි අනික ඔක්කොම 0 0 0 NAND එක මොකද්ද මේකේ අනිත් පැත්ත AND එකේ අනිත් පැත්ත 1 1 1 0 එතකොට මේ රටා ටික මතක තියෙන්න ඕනේ මේ රටා ටික මතක තියෙන්න ඕනේ පැහැදිලිව then only you will be able to answer the questions based on logic gates at the exam right හරි එහෙනම් අපි මේ ඊළඟ ප්‍රශ්නෙට යමු ඔක මම පැහැදිලි කියලා හිතනවා right එතෙන්දී පළවෙනි එක තමයි උත්තරේ right number 17 consider the given logic circuit හරි මේ logic circuit එක logic diagram එක බලන්න which of the following boolean expression equals to the මේ logic gate එකට ගැලපෙන මේ තාර්කික පරිපථයට අදාළ ප්‍රතිදානය කුමක්ද right කියන්න බලන්න ප්‍රතිදානය කුමක්ද කියලා මේකේ what is the output කවුරුහරි කියන්න බලන්න third කියලා කියනවා. එහෙනම් මෙතන ABC right third එකද කියලා බලමු අපි ABC. මෙතෙන් දෙනවා A and B එනවා. Up here you get C bar. Then here you get A and B O C bar. එතන මේ කෙලවරට අපවම A and B O C bar full bar හම එනවා. ඕක විභාගෙදී ඔයාලට එන්නේ A and B within brackets මෙතන
O C bar full bar. ඔන්න ඔය විදිහට එන්නේ. ඔන්න ඔය විදිහට එන්නේ විභාගෙදි. මේ යට තියෙන විදිහට. හරි. එහෙනම් ඒක උත්තර කෝකෙත් තියෙන්නේ. තුන්වෙනි එකේ. A and B O C bar full bar. Yes, that's correct. Third one is the answer. Third one is the answer. එතන මේ වගේ ඒවා විභාගෙදි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. විභාගෙදි මේක කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. Right. අද අමාරුවෙන් මේ බ්ලැක් බෝඩ් එක මම පාවිච්චි කරන්නේ මේක අප්ඩේට් වෙලා මටත් ඒකේ මේ පුරු නේද ෆීචර්ස් ටික. right. මම වේගෙ වැඩි යනවනම් මට කියන්න at any time you can stop me and tell me that I am faster so that I can slacken the speed. Right. Number 18. In an interview, Samalka is asked four questions. Question 1, 2, 3, and 4. She should give answers to one of question 1 or 2 and question 3, question 4 both. Which of the following Boolean expression represents the above scenario? English වල නම් වැරදි දෙනවා මේ පරිවර්තනය කරන්න ගිහින්. සමල්කා රැකියාවකට යාම සඳහා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට නියමිතය. එම සම්මුඛ පරීක්ෂණයේදී question 1, question 2, question 3, question 4 ලෙස ප්‍රශ්න හතරක් අසනු ලබයි. question 1, 2 යන ප්‍රශ්න වලින් එකකට හෝ පිළිතුරු ලබා දිය යුතුයි. එහෙනම් පළවෙනි දෙකෙන් එකකට හෝ පිළිතුරු ලබා දිය යුතුයි. දෙකෙන් එකකට. දිය යුතු අතර question 3, 4 යන ප්‍රශ්න දෙකටම පිළිතුරු ලබා දිය යුතුයි. ඊට සංසිද්ධිය නිවැරදිව දක්වා ඇති බූලියානු ප්‍රකාශය කුමක්ද? So what is the Boolean expression in order to represent the four questions, right? Four questions and the order how they are presented and how they should be answered, right? Using O and end. Right. What do you think is the correct one? Second answer. Second answer. 18 වලට second answer කියලා කියනවා. බලමු second answer. Question 1 or question 2. එක්ක පළවෙනි එකට එක්ක දෙවෙනි එකට උත්තර දෙන්න ඕනේ පළවෙනි දෙකෙන්. That is correct. හරි. Question 1 or 2. O කියලා කියපුවාම මේ දෙකටම උත්තර දෙන්නත් පුළුවන්. මේ දෙකෙන් කුමන හෝ එකකට උත්තර දෙන්නත් පුළුවන් කියන අර්ථය එන්නේ. ඊට පස්සේ and මේ දෙකෙන් එකට දෙකටම හෝ ඊට පස්සේ සහ question 3 and 4. Question 3 වලටත් දෙන්න ඕනේ සහ question 4 වලටත් උත්තර දෙන්න ඕනේ. හරි. එහෙනම් මේ logic එක හරි. Second one is the answer. Second one is the answer. අනික අයත් නැවත ප්‍රශ්නේ කියව බලන්න මේ තේරුම් නැති අය මේ question number 2 මේකට ගැලපෙන්නේ කොහොමද? හරි. O කියලා කියන්නේ දෙකෙන් එකක්. and කියලා කියන්නේ ඒ මේ දෙකෙන් එකකුයි මේ දෙකමයි කියන එක තමයි මෙතෙන්ට and දාලා තියෙන්නේ. මේ මේ දෙක අතරේ and දාලා තියෙන්නේ ඒ දෙකම කියන එක. හරි. So you have to understand that. Right. Let's move to number 19. Which is an example of multi-user operating system. බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් වන්නේ. දැන් අපි මෙහෙයුම් පද්ධති ගත්තාම කොටස් හතරකට බෙදෙනවා. මොනවාද කොටස් හතර? Single user operating system, multi-user operating system, multitasking operating system, real-time operating system. අන්න හරි. හරි. Single user operating system තියෙනවා. ඊට පස්සේ බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය multi user operating system තියෙනවා, multitasking තියෙනවා. ඊට පස්සේ real time OS තියෙනවා. මේ වගේ කොටස් බෙදෙනවා අපි දන්න විදිහට. එතකොට එතනදී මෙතනින් Mac OS එක තියෙනවා, DOS තියෙනවා, Windows Server තියෙනවා, Ubuntu තියෙනවා. මෙතනින් අහනවා බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් වනේ. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතියේ තියෙද්දි පරිශීලකයේ ගණනාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. Right? So what is the answer? Third answer. Third answer. Windows Server. Windows Server කියන්නේ බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියක්. සෑම සර්වර් මැෂින් එකකම තියෙන බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය හේතුව ඒ සර්වර් එකට පරිශීලකයේ ගණනාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ටෙලිකොම් ආයතනයේ තියෙන වෙබ් සර්වර් එක බහුපරිශීලක, multi user.
මොකද අපි පරිශීලක මිලියන ගණන් මේකට සම්බන්ධ වෙනවා. ඒතර සර්වර් මැෂින්ස් ඔක්කොගේම තියෙන බහු පරිශීලක මෙහෙයුම් පද්ධති. උදාහරණ විදිහට මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක් ගත්තොත් මිනි කම්පියුටර් එකක් ගත්තොත් මේවා තියෙන බහු පරිශීලක මෙහෙයුම් පද්ධති. එකපාර පරිශීලක ගණනාවකට සම්බන්ධ කරන්න පුළුවන් නම් ඒවා තියෙන බහු පරිශීලක. දැන් මම මේ පාවිච්චි කරන Windows 10 තියෙන මැෂින් එක මගේ ගෙදර ඒක පරිශීලක. හැබැයි মালටි ටාස්කින්. අපි කියන්නේ মালටි ටාස්කින් OS එකක් කියලා. බහුකාර්යයි. මෙහෙයුම් පද්ධතියක් මම ඒකේ තියෙන්නේ. মালටි ටාස්කින්. ඔයාලා දැන් ඔය ගෙදර පාවිච්චි කරන ඔක්කොම මේවා ඒක පරිශීලක. හැබැයි බහුකාර්යයි. අපි ඒක පරිශීලක බහුකාර්ය කියන්නේ බහුකාර්ය මෙහෙයුම් පද්ධති කියන්නේ মালටි ටාස්කින් ඔපරේටින් සිස්ටම්ස් අපි භාවිත කරන්නේ. එක පුද්ගලයාටයි වැඩ ගොඩක් කරන්න පුළුවන්. හරි. එහෙනම් මේක Windows Server කියන එක මතක තියාගන්න. ඒකට පරිශීලක ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන්. Right, number 20. An operating system is a piece of software. මෙහෙයුම් පද්ධතිය බලන්න ඒකේ which is correct from given above. මේ වයින් හරි මොකක්ද කියලා අහලා තියෙනවා. අතුරු මුහුණත් සපයමින් දෘඩාංග හා පරිශීලක අතර හිඩැස සම්පූර්ණ කරයි. Which provides user interface to fill the gap between user and the hardware. ඒතර මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයන් මට කියන්න බලන්න. කාර්යයන් දෙකක් තියෙනවා. There are two main tasks done by the operating system. What are those two tasks? දෘඩාංග පාලනය කිරීම. Yes, one is management of hardware. The other one? Providing user interface. Yes, providing user interface. පරිශීලක අතුරු මුහුණත සැපයීම සහ දෘඩාංග කළමනාකරණය තමයි මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් දෙක. පරිශීලක අතුරු මුහුණත යටතේ යා කාර්යයන් දෙකක් කරනවා. එකක් command line interface එක, අනිත් එක graphical user interface එක. විධාන පාදක අතුරු මුහුණත සහ විචිත්‍ර පරිශීලක අතුරු මුහුණත සැපයීම. ඔය දෙක. එතකොට දෘඩාංග කළමනාකරණය යටතේ කාර්යයන් 6ක් කරනවා. මොනවද? කවුරු හරි කියන්නේ under hardware management, එක එක්කෙනා මතක් කරන්න මේ දෘඩාංග කළමනාකරණය යටතේ කරන දේවල්. කියන්න පුතේ හයියෙන්. එහෙම මදි. ක්‍රියාවලි කළමනාකරණය. ක්‍රියාවලි කළමනාකරණය. මතක කළමනාකරණය. මතක කළමනාකරණය. ගොනු කළමනාකරණය. කළමනාකරණය. පරිගණක ජාල කළමනාකරණය. පරිගණක ජාල කළමනාකරණය. තව එකක් කියුන්නේ නේද? ගොනු කළමනාකරණය. හරි, ගොනු කළමනාකරණය, මතක කළමනාකරණය, ගොනු කළමනාකරණය, ජාල කළමනාකරණය, ක්‍රියාවලි කළමනාකරණය. අනික මතක් කරන්න. උපාංග කළමනාකරණය සහ අනිත් එක ක්‍රියාවලි. ආරක්ෂණ කළමනාකරණය. ආරක්ෂණ කළමනාකරණය. ඔය ඉතින් කටපාඩම් කරලා තියෙන්න ඕනේ වගේ කරුණු ටිකක්. හරි, මේ කරුණු ටික කටපාඩම් කරලා තියෙන්න ඕනේ. රයිට්. එහෙනම් අපි මේක දැන් මම ප්‍රශ්නෙට සම්බන්ධ වෙමු. අතුරු මුහුණත සපයමින් දෘඩාංග හා පරිශීලක අතර හිඩැස සම්පූර්ණ that is done by the OS. දැන් ඔයා ATM machine එකකට ගියොත් ඔයයි ATM machine එකයි අතර අතුරු මුහුණත සපයන්නේ මෙහෙයුම් පද්ධතිය. ඒකේ තියෙන දේවල් කියවලා තමයි ඔයා මේ ATM machine එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. right, number 2. සංනිවේදනය හා තොරතුරු වලට ප්‍රවේශය සඳහා පරිශීලකයාට අන්තර්ජාල පහසුකම් සපයා දෙනු ලබයි. Which provides the user internet facilities to access information and communication. ඒක OS එකෙන්ද කරන්නේ? නෑ. OS එකෙන් අපිට අන්තර්ජාලය ලබා දෙන්නේ නැහැ. අන්තර්ජාලය ලබා දීම මෙහෙයුම් පද්ධතිය මගින් කරන කාර්යයක් නෙමෙයි. අන්තිම එක ගොනු සහ folders. ගොනු සහ folders මෙහෙයුම කරනු ලබයි.
which manages files and folders. ඒක හරිනේ. අපි දන්නවනේ ගොනු කළමනාකරණය තියෙනවා කියලා operating system යටතේ. ගොනු කළමනාකරණය operating system යටතේ තියෙනවා නම් AC තමයි උත්තරයට එන්න ඕනේ. එහෙනම් අපි තුන්වෙනි එක විදිහට උත්තරේ ගන්න ANC only. ANC only. මේවා මතක තියාගන්න කතා කරද්දී අවධානය යොමු කරන්න වැඩිපුර මේවට. Right, number 21. What is the direct process that is relevant to memory management of an operating system? පහත ක්‍රියාවලිය අතුරින් මෙහෙයුම් පද්ධතිය මතක කළමනාකරණයට අදාළ සෘජු ක්‍රියාවලිය කුමක්ද? දැන් මතක කළමනාකරණය යටතේ මෙහෙයුම් පද්ධතිය කරන සෘජු ක්‍රියාවලිය මොකක්ද කියලා අහනවා. Right, what is it? Folder එක ගොනු සංවිධානය කිරීම. That is done under file management. ගොනු කළමනාකරණය යටතේ ඒක කරන්නේ. Managing files in the folder. Access to hard disk. දෘඩ තැටියට ප්‍රවේශ වීම. ඒක boot up එකේදී අපි save කරන අවස්ථාවලදී ඒක සිද්ධ වෙනවා. දත්ත හා උපදේශ తాවකාලිකව රඳවා තබා ගැනීම. Store data and commands temporarily. උපාංග කළමනාකරණය, device management. එහෙනම් මොකද්ද මේ මතකයට සම්බන්ධව මෙතන? Third answer. Third answer, yes. Third answer is the correct one. Store data and commands temporarily. දත්ත සහ තොරතුරු తాවකාලිකව රඳවා තබා ගැනීම. මේක අපි දන්නවනේ මේ temporary memory එකේ RAM එකේ RAM එක කියලා කියන්නේ මේ මතක කළමනාකරණය යටතේ තියෙන එකක්. හරි? මතක කළමනාකරණය යටතේ තමයි RAM එකේ එන්නේ. ඒක ඇවිල්ලා తాවකාලික මතකේ සලකනවා. right? එහෙනම් third one is the answer. right, number 22. පහත සඳහන් ගොනු නාම දිගු සලකා බලන්න. Consider the given file extensions. What are they? A, ODT, B, docs, C, doc, D, XLS. Right? අපි දැන් ෆයිල් එකක් සේව් කරනකොට මැෂින් එකේ අපි දෙන නම තමයි ෆයිල් නේම් එක. මැෂින් එක මේක කරපු මෘදුකාංගය හඳුනා ගන්න මැෂින් එක නමක් දා ගන්නවා, that is called the file extension. හරි? ගොනු දිගුව කියලා කියනවා. ඒතකොට ගොනු නාමයයි ගොනු දිගිනුයි සමන්විත වෙන්නේ. ඉතින් ගොනු දිගු හතරක් දීලා තියෙන ODT. ODT කියන්නේ open document text formatting text file format එක. open document text file format එක තමයි ODT කියන්නේ. ඒ කියන්නේ විවෘතකේත මෘදුකාංග හරහා අපි මේ word ඒවා save කරන්න ඇද්දි ODT වලදී තමයි save වෙන්නේ. docs දැන් Microsoft Word වල save කරන එක docs කියලා ගත්තා. doc කියන එක ඉස්සර Microsoft Word වල තිබ්බා. XLS කියන්නේ අද Excel වලින් save කරන්න ගියාම. එහෙනම් උත්තරේ මොකද්ද? What is the answer? Fourth one, yes. හතරවෙනි එක තමයි උත්තරේ එන්නේ. A හරි ODT. ODT කියන්නේ විවෘතකේත මේ save කරන්න ගියාම මේ ODT format එකේ තමයි save වෙන්නේ. docs doc කියන දෙක Microsoft Word වල පරණ එකයි අලුත් එක විදිහට ඒත් word files. XLS කියන්නේ ගණිතය. Excel වල save වෙන එක. So the answer is the fourth one. Answer is the fourth one. Right, let's move to number 23. There are many word processing software, among them which is correct answer that is given respectively. Installed in a computer, used in cloud computing and used in latest mobile phones. Right. එහෙනම් මේක පිළිවෙලට අහලා තියෙනවා මේ ඉංග්‍රීසි නම් වැරදි මේ ට්‍රාන්ස්ලේට් කරන්න කියනකොට වදන් සැකසුම් මෘදුකාංග පරිගණක ලෝකයේ බහුලව පවතී. ඒ අතරින් පරිගණකයේ ස්ථාපනය කර භාවිතා කළ යුතුය. පරිගණකයේ තුලට දාලා වැඩ කරන්න පුළුවන් වදන් සැකසුම් මෘදුකාංගයක් මොකක්ද? next one වලාකුළු පරිගණකයේ තුල භාවිතා කළ හැකි වදන් සැකසුම් මෘදුකාංගයක් මොකක්ද? සහ නවීන ජංගම දුරකථන තුල භාවිතා කරන වදන් සැකසුම් මෘදුකාංග තුන පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිවෙලද? එහෙනම් පරිගණකයේ ඇතුළට දාලා අපි වැඩ කරන වදන් සැකසුම් එකක්, cloud එකේ අපි වැඩ කරන වදන් සැකසුම් මෘදුකාංගයක් සහ ජංගම දුරකථන වල දාලා භාවිතා කරන වදන් සැකසුම් මෘදුකාංගයක් තියෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. number 23. So what is the answer? Third answer,
Third answer, open office writer. Office 365 Word, Polaris Office. Yes, that is correct. Third answer is the correct one. Open office writer කියන්නේ මේ අපි machine එකට දාන එකක්. අපි දන්නවනේ මෘදුකාංග අපි machine එකට දාන්න ගියාම වර්ග දෙකක් දානවා. එකක් හිමිකම් ආශ්‍රිත අනිත් එක විවෘතකේත. Proprietary software and open source software. Proprietary software අපි සල්ලි වලට ගන්න ඕනේ. Open source මෘදුකාංග අපිට සල්ලි වලට ගන්න අවශ්‍ය නැහැ නුඹිලේ ලබාගත හැකියි. එහෙනම් open office writer කියන්නේ විවෘතකේත මෘදුකාංගයක්. හරි ඒක machine එකේ දාලා වැඩ කරන්නේ. Then office 365 word ඒක cloud එකේ තියෙන්නේ. That is installed in the cloud. Cloud කියන එක දන්නවද? Cloud කියන සංකල්පය. හරි. ඊට පස්සේ Polaris Office කියන්නේ ජංගම දුරකථනයේ දාන මේ office package එක. හරි. ජංගම දුරකථන වල දාලා තියෙන office package එක තමයි Polaris Office කියන්නේ. ඒකෙත් අපිට පුළුවන් අපේ මේ machine වල තියෙන එකේ අතුරු මුහුණට ගල්පගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා එතන. So the answer is the third one. Answer is the third one. Then right, number 24. Number 24. කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා සර් wireless mouse වල තියෙන ප්‍රශ්න මොනවාද? wireless mouse එකක් ගත්තාම අපිට ඒක අමතර කරදරයක්. හේතුව මේ wireless mouse එක අපි පාවිච්චි කරන්න ආයෙ වෙනම බැටරිය දාන්න ඕනේ. බැටරි ආරෝපණයෙන් තමයි ඒක වැඩ කරන්නේ. ඒක ලොකු කරදරයක් wireless mouse එකේ. හරි. අපි ඒකේ බැටරි කැලි බහලාද කියලා බලන්න ඕනේ. බැටරි කැලි දාන්න ඕනේ. බැටරි කැලි පොඩ්ඩක් පවාඩු වෙනකොට කැඩි දුවන්න ගන්න. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඒවයි. එතන ඊට පස්සේ අපිට මේක නිශ්චිත ස්ථානයක තියාගන්න ඕනේ. හරි. මැෂින් එකට සම්බන්ධ නැති නිසා අපි ගෙනියනකොට අපි අතින් මේක වැටෙන්න තියෙන අවකාශ ගොඩක් වැඩි. ඒ හින්දා සාමාන්‍ය අපි වැඩ කරන මැෂින් එකක wireless mouse එකක් භාවිතා කරන්නේ නැහැ. අපි wireless mouse ගන්නවා අපි උගන්වන අවස්ථාවලදී mouse එක අරගෙන තැන් තැන් වලට යන්න ඕන නම් කම්පියුටර් ඉස්සරහා ඈතට ළමයින්ගේ පිටිපස්සට ගිහිල්ලා වැඩ කරන්න ඕන වගේ ටිකක් හොඳ wireless mouse එකක් අරගන්න පුළුවන්. සාමාන්‍ය මේසෙක වැඩ කරන කෙනෙක් නම් wireless mouse ගන්න එක අමතර කරදරයක් වෙනවා. අපි ආසාවට ගත්තට ටික කාලයයි දුවන්න වෙන්නේ. ඒවයි අර මැෂින් එකට සම්බන්ධ නැත්නම් චුට්ටක් ඈතට යනකොට කැඩි යන ඔය වගේ ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙනවා. මේ wireless mouse හරහා. නමුත් අපිට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා මේක භාවිතා කරන්න. එහෙනම් මමත් wireless mouse එකක් අරන් තිබ්බා. උගන්නන වැඩවලට. නමුත් ඒක මට වදයක් වුණා. ඊට පස්සේ මම මේ ගත්තා මොනවද remote PC remote කියන එක ගත්තා net එකේ. ඒකෙන් මම වැඩ කරගන්න පුළුවන් wireless mouse එකෙන් අමාරු වුණා. හරි. අවස්ථාව අනුව ගත්තට කමක් නැහැ මේ නැතුව නිකන් ගන්න එකේ තේරුම් ගන්න අතර කරදර. Right, next one. 24 මාන උත්තරේ what is the answer for the 24th one? ඊට දක්වා ඇත්තේ වදන් සැකසුම් මෘදුකාංගයක පවතින මෙවලම් තුනකින් මේ මෙවලම් මගින් කළ හැකි සංස්කරණයන් අනුපිළිවෙලින් දැක්වෙන්නේ කුමකද? Given above are 3 tools available in word processing software, which is the answer that is given respectively to apply the following formattings? Third answer. Second answer. Third, second කියනවා ඇහුණා. First one change case. That's correct. First one change case. ඉංග්‍රීසි අකුරු වල simple capital මාරු කිරීම. ඒක හරිය change case කියන්නේ simple capital මාරු කිරීම. දෙවෙනි එක පේලි අතර පරතරය. Line spacing. That's correct. Third one font color. Yes. අකුරු වර්ණ ගැන්වීම. Yes. Second one is the answer. Second one is the answer. ඒ ගැන කතා කරන්න දෙන්නේ. Second one is the answer. Right. Next one. Which is the command used to divide the text into columns of a document? මෙහි දක්වා ඇති පරිදි ලේඛනයක කොටස් කීපයකට බෙදා වෙන් කර දැක්වීම සඳහා භාවිත කළ හැකි විධානයක මත columns වලට. It is given table, column, home, justify, insert, column, page layout, column. එතන අර equal or greater than නෙමෙයි තියෙන ඊ තලයක් දාලා තියෙන්නේ. Right, what is the answer? ඒකේ යන්න වෙන්නේ කොහෙද මේ
page layout columns මේ තියෙන්නේ. page layout එකේ columns යන්න ඕනේ මේ. මේ තියෙන්නේ 1 2 3 left right and so on. more columns කියලා ගියොත් මෙතනින් more columns තෝරන්න පුළුවන් අපිට. that is coming under layout columns. layout columns. මෙතනින් අපිට columns ගන්න number of columns මෙතන දෙන්න පුළුවන්. 5 නම් 5 6 නම් 6 that way we can have it. එතකොට මේකෙදි තියෙනවා column එකේ width එක spacing එක මැද්දේ තියෙන spacing එක වැඩි කරගන්න ඔය වගේ වැඩ ගොඩාක් මෙතන තියෙනවා කරගන්න. ඒ වල කරලා බලන්න මෙතන column දාද්දි left පැත්තේ column එක මේ විදිහට එන්න right පැත්තේ column එක මහතට ඉන්න මේ වගේ ගන්න පුළුවන් දෙපැත්ත මාරු කරලා. ඒ වගේ options තියෙනවා තියෙන්නේ. ඔය වගේ options අපිට භාවිතා කරන්න පුළුවන්. right? So that is coming under layout column. Layout column. So you have to say page layout column. Fourth one is the answer. Right. Let's move to number 26. Given below are the facilities available in word processing and spreadsheets application software. Right. Spelling and grammar. Saving using passwords and open documents. Mail merge. Prepare orientation to portrait and landscape. Hari. මේ තියෙන්නේ මේ දීලා තියෙන්නේ word processing වලයි spreadsheet වලයි තියෙන දේවල්. අක්ෂර වින්‍යාසය සහ දෝෂ සෙවීම. මුරපද යොදා ගොනු සුරැකීම හා ගොනු විවෘත කිරීම. තැපැල් මුසුව, දිශානතිය portrait landscape ලෙස හැසිරවීම. සැකසීම. ඔතනින් අහලා තියෙන්නේ මොකද්ද? වදන් සැකසුම් වලට පමණක් සීමා වෙන එක මොකක්ද කියලා. What is the answer? What is the answer? වදන් සැකසුම් වල තියෙනවා mail merge. තැපැල් මුසුව තියෙන්නේ වදන් සැකසුම් වල පමණයි. mail merge එකෙන් කරන්නේ එකම ලියුම address ගණනාවක ආයත යවන්න පුළුවන්. ඒ ක්‍රමවේදය word processing වල විතරයි තියෙන්නේ. ආයෙ වෙන මොකේකවත් නැහැ. එහෙනම් අක්ෂර වින්‍යාස සහ දෝෂ සෙවීම spreadsheet word වල දෙකෙම දෙනවා. මුරපද යොදා ගොනු සුරැකීම ගොනු විවෘත කිරීම that is available in both the pieces of software. දිශානතිය landscape වෙනස් කිරීම දෙකේම තියෙනවා. ඕන එකක landscape portrait අපිට හරි ගස්සන්න පුළුවන්. Excel and Word in both the application software. Right. එහෙනම් ඒකේ උත්තරේ mail merge. හේතුව mail merge Word වල විතරයි දෙන්නේ. Right. Excel වලින් දීලා දෙනවා question number 27 and 28. ප්‍රශ්න සඳහා දී ඇති පැතුම්පත් කොටස පාදක වී ඇත. හරි. ටග්ගල කියන්න බෑන්න 27 28 29 උත්තර හොයාගන්න ටග්ගල C3 කෝෂයේ count A1 B3 සූත්‍රය ඇතුළත් කර ඇති විට පහත කුමන අගයන් C3 කෝෂයේ දැක්වේද equal count A1 B3 What is the answer? Third one. Okay, third one කියලා උත්තරේ. What about the others? Third dance. Third dance. අනිත් අයත් third dance කියන අපිට උත්තර බලමු. සමහර අයට මේක ගැටලුවක් වෙන නිසා එකට මුකුත් දාලා නැහැ. දෙකේ here 2, here 3, here you have 5 and down there you have 5. Next you have 7. හරි. මේක දැන් කියන්නේ මෙහෙම දෙයක්. C3 වල. C3 මෙතන equal count First dance. equal count A1 B3 නේද A1 B3 A1 colon B3 මොකද තියෙන්නේ මහාදහුව මේක එන්ටර් කරපුවම මොකක්ද එන්නේ කියලා අහන්න fourth class හතරයි
හතරයි හේතුව ඇයි කවුන්ට් එකෙන් ගනින්නේ ඉලක්කම් බිඳුව හෝ ඉලක්කම් තියෙන සෙල්ස් විතරයි බිඳුව හෝ ඉලක්කම් තියෙන සෙල්ස් විතරයි මේක ගයින්නේ මේක ගයින්නේ මේක ගයිනවා මේක ගයිනවා මේක ගයිනවා මේක ගයිනවා මෙතන බිඳුව තිබ්බොත් ගයිනවා බලන්න බිඳුව තිබ්බොත් මොකද වෙන්නේ පහ වෙනවා මෙතන A තිබ්බොත් මොකද වෙන්නේ ගයින්නේ ගයින්නේ මෙතන 15ක තිබ්බොත් H එක තිබ්බොත් ගයින්නේ ගයින්නේ හරි මෙතන එහෙනම් 5 තිබ්බොත් විතරක් ගයිනවා මෙතන A තිබ්බොත් මෙතන බිඳුව තිබ්බොත් ගයිනවා හිස්සෙව ගයින්නේ කියන්න පුතේ C3 එකට නේද? ඈ C3 කෝෂයට නේද දෙන්න ඕන? C3 එකට C3 එකට යාට හිතට හයි ඒක කිසි ගැටලුවක් නැහැ ඒක උනත් කියන්නේ ප්‍රසිද්ධ මෙතන දෙන්න කවුන්ට් මේකෙන් රේන්ජ් එක දෙන්න මේක මෙතන නෙමෙයි එක නේද right 4 හරි වත්සර හරි no problem right හරි ඒක පැහැදිලි වාගට right ඊළඟට අපි එමු A4 කෝෂෙහි $sign $2 plus A3 සූත්‍රය අඩංගුවේ මම සූත්‍රයේ කෝෂයට පිටපත් කළ විට පහත කුමන අගයක් මෙතන A4 A5 කෝෂයට පිටපත් කළ විට කියලා දාගන්නේ මෙතන තියෙනවා A5 කෝෂයට පිටපත් කළ විට the cell A4 contains the formula what is the value displayed if copied the formula මේක copy කරුත් අපි එකක් බලමු A4 වල තියෙන්නේ මොකද්ද A4 වල තියෙනවා equal $sign A $sign A4 plus A3 plus A3 මෙතන අපි කැපිටල් ගමු right මොකද එනවා උතන what is the problem අපි වැරද්ද කාවද Sir 2n. 2n right ඒ කියන්නේ 7 ඒකේ 7 එන්නේ ඒක A5 වලට පිටපත් කරුවොත් කීය දෙන්නේ කියලා අහනවා කීය දෙන්න ඕනේ මේ කහ පාට තියෙන සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද වෙලා තියෙන්නේ ඒක ඇබ්සලියුට් කරලා තියෙනවා රෝ කොලම් දෙකම ඇබ්සලියුට් වෙලා තියෙනවා මේ පහ කියන එක ඇබ්සලියුට් කරලානේ ඒක පල්ලෙට අදිනකොට වෙනස් වෙනවා හරි දැන් මේක හිමීට අදින් බලන්න පල්ලෙට මොකද වෙන්නේ කියලා බලන්න කීයද ආවේ 9 ආවේ ඇයි 9 එන්නේ බලන්නකො ෆෝමියුලා එක $sign A $sign 2 එහෙමම තියෙද්දි plus A4 plus A4 එහෙනම් මේ කහ පාට එකයි 7යි එකතු නම් කීයද 9 එන්නේ right 7 plus 2 9 කලින් එකේ ආවේ 5 plus 2 5 plus 2 7 2 plus 7 9 එන්නේ අර දැන් මට කියන්න මේ 6 වෙනි එකේ ඔක ඇද්දොත් මොකක් කීය දෙන්න ඕන කියලා 6 වෙනි එකට ඇද්දොත් තවත් යා පල්ලට ඇද්දොත් මොකද දෙන්නේ ෆිල් හැන්ඩල් එකේ මොකක්ද දෙන්න ආගේ what will be the value 11. yes 11 and you can double click that and see the formula that you have in that so the formula is $sign A $sign 2 plus A5 so the yellow the value in yellow cell and 9 added together then you will get 11 as the answer very short if you drag it further down then you will get 12 13 15 and blah 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 that is how you get
Right. Let's move back to the next one. Right. Number 29. All right. Number 29. Tell me the answer in the case of number 29. third answer. Number 29. One says third answer. One says third answer. What are the others? 6 by 2 plus 1 to power of 3 times 4. කියන මේ ප්‍රකාශය දීලා තියෙනවා. In that you have to according to Bodmer's theory you have to evaluate the exponentiation. That means 1 to power of 3. 6 by 2 plus 1 to power of 3 means 1 times 4, right? Then you have to, I will do it on the whiteboard so that you can see it well. All right, here let us do it. It says, what is it? 6 by 2 plus 1 to power of 3 times 4. This is what? You have to evaluate this one first. 6 by 2 times 1 to power of 3 means 1 times 4 you get. Then you have to evaluate this one. 6 by 2 means 3 plus 1 times 4. Then you evaluate this one. 3 plus you will get 1. 1. Then you will get answer. Here is number 4. හරිද ආන්සර් එක ඔයාලා තුනද කිව්වේ? වැරදි මම කෙරුවා. Sir, 1 into 4 4 නේද? 1 into 4. Yes. This should be 4. Yes, that's correct. That's correct. මම හිතලා වැරද්ද ඔයාලා කියයිද බලන්න. නේද? අර ගුරුන්ටත් අකුරු වලදී කියන ඔප්පු කරලා පෙන්නන්නද right. එහෙනම් it will come up to 7. That is correct. That is correct. Thank you very much. එහෙනම් එතන 7 එන්නේ එක්වරක් 4 4යි එන්න ඕනේ. හරි. That's correct. Right, 7 is the answer in that case. හරි අපි යමු ආයෙත් Excel එකක් දෙනවා එකට. Right, okay, let's move to number 30 and 31. ප්‍රශ්න සඳහා පහත දී ඇති ප්‍රතිරූපවත් කොටස භාවිතා කරන්න. Right, let's do it. ආයෙත් බලන්න මේක. 31 බලන්න. What is the formula that should be entered into cell A5 to obtain maximum value in A1 colon A4 cell range? A1 colon A4 තියෙන cell range එකේ තියෙන maximum value එක ගන්න. maximum value එක ඇවිල්ලා 52. ඒක වැටෙන්න ඕනේ maximum value එක විදියට. So what is the formula that we are going to create for this? Third answer. Third answer. Correct. Equal max A1 colon A4. That's correct. Right. Let's move to number 31. What is the formula that should be entered into cell B5 to find average value of A1 B4 cell range? A1 B4 cell range එක සම්පූර්ණ cell range එක A1 ඉඳලා B4 දක්වා මුළු cell range එකම මේකේ තියෙන. ඒක ඇතුලේ තියෙන මොකක්ද අපිට හොයාගන්න ඕනේ එතනදී? සාමාන්‍යයගේ හොයාගන්න නම්. So what is the formula? Fourth answer equal average within brackets you get A1 colon B4. Yes, that is the answer. That is the answer. Right, number 4. ඒ වගේන ගොඩක් කතා කරන්න දෙයක් නැහැ. ඒවා අපි කරලා තියෙන නිසා that you can easily understand it. Let's move back to number 32. What is the term used to animate a slide to another slide in presentation software? සමර්පණ මෘදුකාංගකදී එක් කතාවක සිට තවත් කතාවකට මාරු වීමේදී එක් කරන චලනය හඳුන්වන්නේ කුමන නමකින්ද? What is that? කතාවකින් කතාවකට මාරු වෙද්දී. First answer. First one. Yes, kada sankranti, slide transition. First one is the answer. කතාවකින් තවත් කතාවකට මාරු වෙන එකට slide transition කියනවා. animation නෙමෙයි.
Right, next one, number 33. Consider the following. පහත දී ඇති දෑ සලකන්න. කදා පසුතලය, හැඩතල, ශ්‍රව්‍ය පසුරු, සජීවන animation, slide background, shapes, audio clips, animation. ඉහත දෑ අතරින් කදාවකට ඇතුළත් කළ හැකි අංග පමණක් ඇතුළත් වන්නේ කුමන වර්ණයේ? What is the correct answer in included? Only the objects that can be inserted into a slide. Objects අහලා තියෙන්නේ නේද? ඊට දැතෙන කදාවකට ඇතුළත් කළ හැකි අංග පමණක්. First answer. First answer. A, B, C. මේ objects කියලා කියන්නේ දැන් ඉංග්‍රීසි එකෙන් නම් පැහැදිලිවම සිංහලෙන් එක අංග කියලා කියන්නේ අංග. ඒ කියන්නේ මේ කදාවකට දාන්න පුළුවන් දැන්. එතකොට අපිට මේ slide background එක ගන්න බෑනේ. slide background එක කියන්නේ ඒක slide එක පාට ගැන්වීමක් නේ කරන්නේ object එකක් නෙමෙයි එතනදී. slide background එක කියන්නේ object එකක් නෙමෙයි. එතන හැඩතලයක් කියන්නේ object එකක්, shapes කියන්නේ. ශ්‍රව්‍ය audio clip එක කියන්නේ object එකක්. සජීවීකරණය කියන්නේ object එකක්. ඒක නම් චුට්ටක් නේ අහලා තියෙන ප්‍රශ්නෙත් පොඩි ගැටලුවක් තියෙනවා. ඒක number 4 A B C D ඔක්කොම කියන්න පුළුවන් background slide background කියන්නේ අපිට object එකක් ගන්න පුළුවන් animation විදියට. ඒකට A B C D. ඔයාලා කියන උත්තරේ මොකද්ද? What do you think is the answer? 33 නේද? එකේ උත්තරේ නම් දීලා තියෙන්නේ number 2 කියලා. BCD කියලා. BCD. හරි. එහෙනම් අපි එහෙම හිතමු මට 4ද කියලා හිතනවා මොකද අර slide background එක දාන්නත් පුළුවන් නිසා. චුට්ටක් පස්සේ චුට්ටක් වල චුට්ටක් බලන්න තව ටිකක්. Right, next one, number 34. What is the facility used in electronic presentation to make change to all slides simultaneously? විද්‍යුත් සමර්පණයක ඇතුළත් සියලුම කදාවකට වෙනසක් එකවර සිදු කර ගැනීමට පසුබිම සලසන කුමක්ද? ඒ කියන්නේ එක ස්ලයිඩ් එකකට අපිට දාන දේ ස්ලයිඩ්ස් ඔක්කොටම යන්න නම් අපි භාවිතා කරන මේ පහසුකම මොකද්ද මේ in PowerPoint presentation? මොකද්ද? හරි. අපිට දැන් පිටු අංක දාන්න ඕන නම් එහෙම නැත්නම් මාතෘකාව කොහොම ස්ලයිඩ්ස් වල එකම මාතෘකාව. එහෙම නැත්නම් අපි ඉස්කෝලේ බැජ් එක හැම ස්ලයිඩ් එකකම දාන්න ඕන නම් භාවිතා කරන්නේ ගුරු පිටු. ස්ලයිඩ් මාස්ටර් කියන එක තමයි භාවිතා කරන්නේ. ස්ලයිඩ් මාස්ටර් කියන ක්‍රමයට ගිහින් මේකට මොනවාරි දෙයක් ඇතුළත් කරපුවාම ස්ලයිඩ්ස් ඔක්කොටම මේක වැටෙනවා. ස්ලයිඩ්ස් ඔක්කොටම මේක වැටෙනවා. එහෙනම් මාස්ටර් පේජස් කියන එක මතක තියාගන්න. හරි. right, let's move to ඔන්න අපි කරපු පාඩමට එනවා මොකද්ද මේ DBMS දත්තපාද ඉදු මෘදුකාංග ප්‍රශ්නාංක 35 39 දක්වා පිළිතුරු සැපයීමට පහත දී ඇති වගුව භාවිතා කරන්න. එහෙනම් 35 36 37 38 39. හරි, බාණ්ඩ හිමීට ඒ ටිකට උත්තර බාණ්ඩ 39 දක්වා 39 දක්වා බාන්න. Sir, Parana Kotu Duo. කවුද ප්‍රශ්නයක් අහලා තියෙන එක පැහැදිලි නෑ මේ පරණ කෝටු දුව පරණ අහලා තියෙන්නේ නේද? කෝටු දුව පුත Pentium machine පරණයි. Pentium machine නම් දැන් පාවිච්චි කරන්න බෑ.
core duo ඇවිල්ලා Pentium වලට පස්සේ ආවේ මේ dual core core duo ඒවා මේ Pentium machine වලට පස්සේ ආවේ ඊට පස්සේ core duo වලට පස්සේ ආවා මේ quad core කියලා ආවා core quad කියලා ආවා මේක අපි quad core කියන නැත්නම් core quad කියනවා ඔය dual core කියන එකම තමයි core duo කියන්නේ dual core duo එකම range එක ඊට පස්සේ core quad core ඒ මැෂින් තාම හොඳට පාවිච්චි කරන්න මම මේ core duo එකේ 3 gig මැෂින් එක හොඳයි තාම පාවිච්චි කරන්න පුළුවන් core duo 3 gig මැෂින් එක හැබැයි RAM බලන්න සමහර ඒවායි RAM 2GB වලට වඩා අප්ග්‍රේඩ් කරන්න බෑ ඒ හින්දා බලලා ගන්නවා නම් එන්න RAM එක 4GB වත් පුළුවන්ද කියලා ඒතුව ගැටලුවක් වෙනවා දැන් i5 වල තියෙනවා මේ first gen machine තියෙනවා i3 වල first gen machine තියෙනවා මේ 2GB වලට වඩා අප්ඩේට් කරන්න බෑ RAM එක. ඒ වගේ ඒවා ගන්නකොට චුට්ටක් බලලා ගන්න ඕනේ RAM ගහලම මේ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට quad core machine හොඳයි. Samsung, TG ඒ වගේ use machine හොඳයි. Dell එහෙමත් හොඳයි. Dell වල එහෙම power supply දැන් ඔය මේ Dell HP power supply හොයාගන්න අමාරුයි. Samsung TG OI power supply තියෙනවා. Samsung වල එහෙම ඕන තරම් power supply තියෙනවා. Pentium series නම් ගන්න එපා. Pentium දැන් මේ පාවිච්චි වෙන්නේ නැහැ. හරි අමාරු විදියට. Right next one. හරි නේද එතකොට? පළවෙනි එක අහනවා what is the term used to identify all the data which is relevant to a computer device in a table? වගුවක ඇති එක් පරිගණක උපාංගයකට අදාළ සියලුම දත්ත හඳුන්වන්නේ කුමන නමකින්ද? ඒ කියන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට. උදාහරණයක් විදිහට S001 DVD RW drive quantity 10 unit price 3000. අර එක උපාංගයක් ගැන තියෙන්නේ. එහෙනම් ඒක අපි කියන්නේ මොකද්ද? What is the answer in the case of number 35? recorder හරි දැන් මම ගැන තොරතුරු data වගුවකට දානවා නම් ඒක record එකක් තමයි මගේ එක field එකක් කියන්නේ items ප්‍රමාණය පල්ලෙහාට ඊට පස්සේ යනවා 36 වගුවේ ඇති ශේෂ්ත්‍ර ගණන හා රෙකෝඩ ගණන අනුපිළිවෙලින් දැක්වෙනුයේ number of fields and records respectively in the above table. What is the answer? Second answer. Number of fields 1 2 3 4. Number of rows 1 2 3. rows 3යි උඩ මාතෘකා තීරුව ගන්නෑ. Part number, part name, quantity and unit price that is not counted as a row. Record, right? That is the heading. Then just below that you have the record. So there are 3 records and 4 fields. So you have to select the second answer as the correct one. Number 37. Unit price සඳහා වඩාත් යෝග්‍ය දත්ත ප්‍රරූපය කුමක්ද? What is the most suitable data type that is relevant to the field unit price? Unit price කියන එකේ දත්ත ප්‍රරූපය මොකක්ද ගන්න පුළුවන්? First answer. Yes, first answer. Currency. මුදල් නම් දත්ත ප්‍රරූපය currency. මුදල් නම් දත්ත ප්‍රරූපය currency. හරි? එහෙනම් අපි මතක තියාගන්න මුදල් දාන සෑම ශේෂ්ත්‍රයකටම අපි currency කියලා data type එක දාන්න ඕනේ. දිනය දානවා නම් date and time. නිකන් ඉලක්කම් දානවා නම් number. ඉලක්කම් අකුරු දෙකම එකතු වෙලා තියෙනවා නම් ඒක text විදිහට අපි සටහන් කරනවා. Right, number 38. Which of the following is most appropriate for a primary key of the given table? ඊට වගේ ප්‍රාථමික අතුරු සඳහා වඩාත් යෝග්‍ය වන්නේ පාත් සඳහන් කවරක්ද? ප්‍රාථමික අතුරු සඳහා යෝග්‍ය වන්නේ පාත් සඳහන් කවරක්ද කියන්න බලන්න. Part name, part number, quantity, unit price. Second answer. Second answer, part number. Yes, we have to take the part number as the primary key. Then බැංකුවක නම් බැංකුවේ account number එක primary key. ඉස්කෝලේ නම් admission අංකය. හරි? අපි මේ ඉස්කෝලේට මම ගත්තාම මට ඇවිල්ලා ගුරු අංකයක් දීලා තියෙනවා. teacher number එකක් දීලා තියෙනවා. ඒ teacher number එක තමයි primary key field එක. මගේ දීලා තියෙන number මට 39 ලැබිලා තියෙනවා. 39 ආයෙ කාටවත් දෙන්නේ නැහැ. කවදාවත් දෙන්නේ. දෙන්නේ මම ගිය කාලෙක ආයෙ පල්ලට
ඇවිල්ලා number වෙනස් වෙනවා විනා නමුත් එකම number එකකින් teachersලා දෙන්නේ නැහැ. That is called the primary key. එහෙනම් මේකේ part number තමයි primary key එක විදිහට අපිට සලකන්නේ right number 29. එක් වගුවක ශේෂ්ත්‍රයක් හෝ ශේෂ්ත්‍ර සංයෝජනයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකි නම් එම ශේෂ්ත්‍රය හඳුන්වනු ලබන්නේ පහත කවර නමකින්ද? What is the term used if a field or a combination of fields of one table that can be used to identify rows of another table uniquely? ඒ කියන්නේ what is the name used if a field or a combination of fields එක ශේෂ්ත්‍රයක් හරි ශේෂ්ත්‍ර ගණනාවක් හරි එකතු වුනහම ඒ අතුර අපි හඳුන්වන්නේ මොකද්ද? That is called the composite key. සංයුක්ත යතුර. Composite key. සංයුක්ත යතුර. සංයුක්ත ප්‍රාථමික යතුර. Composite primary key. Composite primary key. Number 40. 40 බාණ්ඩිමේට පහත දී ඇති ප්‍රකාශ සලකන්න. ප්‍රකාශ 1. පුජ්‍යල සම්බන්ධතා ගොඩනැගීම වර්තමානයේ සමාජ ජාල වෙබ් අඩවි විශාල දායකත්වයක් ලබා දීම සිදුවේ. Social websites are used to build interpersonal relationships in recent times. හරිද ඒක? හරි නේද? දැන් Facebook කරහා අපිට හම්බෙන්නේ නැති යාළුවන්ගේ තොරතුරු විස්තර ෆොටෝ ඒවා මේවා සියල්ලම අපි දකිනවා. එතකොට අර එතනදී ලොකු interpersonal relationship එකක් maintain කරනවා නැත්නම් අපිට අපේ යාළුවෙක් කවදාවත් දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට කියනවා statement 2 people access internet or games installed in computer in their leisure time. නිදහස් වෙලාවල් වලට මේ පරිගණකයට දාලා තියෙන මේ මොනවද අන්තර්ජාලයට එක් වෙනවා එක්කෝ අපි මේ ගේම්ස් එල්ලම් කරනවා. ඒක හරියද? හරිනේ. ඒකත් අපි කරන දෙයක්. නේද? අපි අන්තර්ජාලයට ගිහින් අන්තර්ජාල දෙක පොඩ්ඩක් සැරිසරනවා. පත්තරයක් බලනවා. එහෙම නැත්නම් වීඩියෝ එකක් බලනවා. එහෙම නැත්නම් මේ අන්තර්ජාලයෙන් පොඩි ගේමක් අරගෙන ඒක සෙල්ලම් කරනවා ඔන්ලයින් ගේම් එකක්. ඉතින් මේ අපි ඒකාකාරී බවින් මිදෙන්නේ. So both are correct. So third one is the correct answer. ප්‍රකාශ දෙකම සත්‍ය වේ කියන්නේ. හරි එහෙනම් බහුවරණ එක අපි ඉවරයි. මම මේ ප්‍රශ්න පත්‍ර දාන්නම් ඔයාලගේ group එකට. දැන් අපි යනවා question number 2. 2017 question number 2. විභාගයේ දෙන විදිහ බලන්න පළමු ප්‍රශ්නේ ඇතුළු ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න. හරි? Including the first answer, you have to answer 4 other. Altogether 5. Right. එහෙනම් බාන්න දැන් පළවෙනි එක බලමු අපි මේක කරගෙන යමු. ප්‍රශ්න සියල්ලටම කෙටි පිළිතුරු සපයන්න. 1 2 3 4 5 6 7. බාන්න ඔය ටික දිමියට ගන්න 7ට යනකම්.
හරි පළවෙනි එක ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. මනු කියවන්නකු නිවසක් වෙස ගොස් මාසිකව විදුලි මීටරය කියවා ලබා ගන්නා අගය හා ඔහු වෙත ලැබී ඇති බිල්පතේ ඇති අගය අතර වෙනස ලබා ගනිමින් නිවැසියා මාසකට ගෙවිය යුතු ගාස්තු ගණනය කරයි. මෙම සිද්ධියට අදාළව ආදාන දෙකක් ක්‍රියාවලියක් සහ ප්‍රතිදානයක් ලියා දක්වන්න. Right? Meter reader reads the meter and gives monthly electricity bill to the houses. He calculates the bill by getting the difference of the value indicated on the meter and the value of the bill that he obtained. Write to inputs, process and output of the given situation. අර කියන්න බාන මේ සිටුේෂන් එකට ආදාන දෙකක් මීටරේ අගය බිල්පතේ අගය මීටරේ අගය බිල්පතේ අගය හරි විදුලි මීටරේ කියවා ලබා ගන්න අගය නිවැරදි ආයි බිල්පතේ අගය බිල්පතේ අගය ඉදිරියට නිවැරදි කියලා ගන්න පුළුවන්. ඉතින් බිල්පතේ අගයයි මීටරේ අගයයි ගත්තට පස්සේ මේ දෙකෙන් සැකසුමක් කරනවා යා. ඒ කියන්නේ බිල්පතේ තියෙන මීටරේ තියෙන අගයෙන් බිල්පතේ තියෙන අගය අඩු කරනවා. අඩු කරපුවම තමයි මේ මාසේ භාවිත කරපු ඒක ගණන ලැබෙන්නේ. ඒක එක process එකක්. ඊට පස්සේ මේ විදුලි බිල ගණනය කිරීමට මෙයා තව එකක් ගත්තොත් ගාස්තුව ගණනය කරන්න. දැන් ඒකෙන් ඒ දෙකයි භාවිතෙන් එයා ගණනය කරගන්නේ ඒකක ගණන විතරයි. නමුත් මාසේ මිල ඒ දීලා යනවනේ මෙච්චරයි බිලට කියලා. ඒතර එක ආදානයක් අපිට හිතන්න පුළුවන් විදුලි මීටරේ කියවා ලබා ගන්න ආගය එක ආදානයක්. හරි? අනිත් එක නම් එයා ළඟ තියෙනවනේ මේ ගේසරේ එක එයා ළඟ තියෙනවා. අනිත් එක ඒකකයක් සඳහා නියමිත අගය. ඒකකයක් සඳහා නියමිත අගය. හරි. මාසකට ගෙවිය යුතු ගණනය කරන්න ඒකකයක් සඳහා වැය වෙන මුදල ඒක සමහර අය සඳහන් කරලා නැතුව ඇති මේක එච්චර හිතන්නේ නැති නිසා අරකට නිවැරදි උත්තර දෙන්න මොකද විදුලි මීටරේ ගාන සහ බිල්පතේ තියෙන ගාන. ක්‍රියාවලිය මොකද්ද? what is the process? අගයන් අතර වෙනස yes. එහෙනම් මේ අගයන් අතර වෙනස. Right, the difference between the what is in the meter and the previous bill. ඕක මාසික අගය හා බිල්පතේ අගය අතර වෙනස ගණනය කිරීම process එක.
ඊට පස්සේ ඒක ඒ එන එකට ඒකකයක් සඳහා යන වියදම unit price එකෙන් ඒක ගුණ කරලා ගත්තාම then you will get the bill per month. ප්‍රතිදානය what is the output? ගෙවිය යුතු ගාස්තුව Yes, give you to ගාස්තුව. Monthly bill. Monthly bill. Right? ඔක තමයි ප්‍රතිදානය වෙන්නේ. Right, number 2. 1101100 යන ද්විමේ සංඛ්‍යාවට අශ්වමේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න පියවර දක්වන්න. right, කීයද ආයේ උත්තරේ? What is the answer? One one 01100. මොකද ඔයාලා කරන්නේ මේකෙදි? දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට තුනේ කොටස් බෙදා ගන්න. හරි? මේකට එකයි ඉතුරු වෙන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. ඊට පස්සේ ඒක අපි ලියනවා. මෙතන එන්නේ 4 5 1. right? 1 5 4 in base 8. මොකද උත්තරේ? එතන මේ පැත්තට වෙන් කරගන්නවා මේ ටික තමයි පියවර ටික. Here you can see the steps. හරි? Here you can see the steps. මේ මේවා ටික මෙහෙම ඇදලා තියෙනවා නම් you will get the marks. මෙතෙන්ට නම් බිංදු දෙකක් දාගන්නත් පුළුවන් නොදාගන්නත් පුළුවන්. That is how you get the octal number of this one. You know දන්නව ඇත්තට right, next one. පාත දැක්වෙන දශමයේ සංඛ්‍යාවලට වැඩිම විශේෂ සංඛ්‍යාව හා අඩුම විශේෂ සංඛ්‍යාව සොයන්න. Find the MSD and the LSD of the given decimal numbers. කියන්න බලන්න. MSD, LSD the decimal numbers. Right, tell me. 0255.0 මෙහෙම සංඛ්‍යාවක් දීලා තියෙනවා. මේකෙන් මේ මුල් ටිකට අපි කියන්නේ ඉන්ටර්ගල් පාර්ට් එක. පූර්ණාංශය මේ තියෙන දශමාංශය. දශමාංශෙ බිඳුවක් තියෙනවා. ඒතර ඔයාලා දන්න දේ තමයි මොකද්ද දන්න දේ? පූර්ණාංශේ මුල බිඳුව වල වටිනාකමක් නැහැ. දශමාංශේ අග බිඳුව වල වටිනාකමක් නැහැ. එතන මේ බිඳුව අග බිඳුවක් විදිහට සලකන්න වෙන බිඳුව විතරක් තියෙනවා. So you have to cut them off and get the their number. What is it? 255 නේ තියෙන්නේ. මේක MSD එක මොකද්ද? This is the MSD. දෙක. LSD මේ පහ. ඔව් ඒක තමයි. So this is the MSD, this is the LSD. හරි. So let's move to the next number, which is 0.01234. Here you have the integral part and the fractional part. Here you have to cut this off 0, right? Then fractional part එකේ අග බිඳු කපන්න පුළුවන් මුල බිඳු කපන්න බෑ. මුල බිඳු කපන්න බෑ. එතකොට ඒකෙදි අපි ගන්න වෙනවා MSD එක. What is the MSD? MSD එක මොකක්ද? මේ 0 කියන්නේ කීයෙන් එකක්ද? 10න් බිඳුවක්. 10න් බිඳුව. ඒ කියන්නේ එකක්වත් නැහැ එතන. මෙතන 100න් එකක්. මෙතන 10න් දෙකක්. මෙතන 10,000න් 3ක්. මෙතන ලක්ෂෙන් කැලි 4ක්. හරි. ඒතර මේකනේ පොඩි මේක. මේක පොඩි මේක. එන LSD එක විදිහට අපිට 4 කිසි ගැටලුවක් නැතුව ලියන්න පුළුවන්. නමුත් මේ පැත්තට යනකොට මෙතන තියෙනවා මේ බිඳුවේ වටිනාකමක් තියෙනවා. නමුත් අපි පූර්ණාංශය MSD එක විතර ලියන්නේ non zero digit එක from left.
in the fractional part from left to right, you have to get the non-zero digit as the MSD. The non-zero digit එක මේ 1. මේ මුලින්ම හවෙන 0 digit එක ගන්න. ඒකෙත් වටිනාකමක් තියෙනවා. නමුත් ඒක හැර ඊළඟට එන non-zero digit එක තමයි වෙන්නේ. ඒතකොට මෙතන 0025 තිබ්බනම් මේ 0ත් අයින් කළා මේ 0 තන non-zero digit එක තමයි දෙක ගන්න වෙන්නේ. එහෙනම් මෙතන ගන්න වෙන්නේ MSD එක විතර 1 ගන්න වෙනවා. ඒ කියන්නේ 100න් එක කොටසක් කියන එක ගන්න වෙනවා. 10න් කොටසක් අතර නැති. ඒක මතක තියාගන්න පැහැදිලිව. you have to keep that in mind. හරි. එහෙනම් උත්තරේ විදියට පළවෙනි එකේ මේ 2 5 ඊළඟ එකේ 1 4. පැහැදිලි නේද? Is it clear to everybody? ඒවා මතක තියාගන්න මේවා අහන විභාගවල නිරන්තරයෙන්ම අහන ප්‍රශ්න. Right, let's move to the next one. හතරවෙනි එක. Consider the given logic gate. Write the Boolean expression to represent the above logic circuit. හරි මේ circuit එක represent කරන්න Boolean expression එක ලියන්න කියලා කියනවා. Right, try to write it. What is the Boolean expression for the above logic gate? Try to ලියන්න බලන්න. Right, what is the Boolean expression? කෙනෙක් කියන්න බලන්න. Tell me the logic expression. මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? A O B O gate එක කලින් තියෙන නිසා AOB full bar. වරහන් තුල දාන්න ඕනේ. Up here you get AOB full bar and යටින් එනවා මොකද්ද? B. B එනකොට මෙතෙන්. So B. This is what you get. මේක විභාගෙදී එන්නේ white board එකේ වගක් තියෙනවා. විභාගෙ දෙන්නේ AOB full bar and B. This is what you get. This is what you get. Right? So මෙන්න මේක මතක තියාගන්න වෙනවා. Right? ඒක මම හිතනවා කට්ටියට ගැටලුවක් නැහැ. මේ හොඳට කරලා තියෙන්නේ. So you won't get any problem in that case. Right, okay. Let's move to next one. Next one. Sumal copied the photos stored in his smartphone into his desktop computer and prepared an assignment using them. He sent the assignment to teacher's email account using internet. Write 2 types of networks using this task. Sumal tama smart ජංගම දුරකථනයේ ඇති ඡායාරූප නිවසේ ඇති මේස පරගෙනකට පිටපත් කරගෙන ඒවා භාවිතයෙන් පැවරුමක් පිළියෙල කර එය තම ගුරුවරයාගේ විද්‍යුත් තැපැල් ගිණුම වෙත අන්තර්ජාලය භාවිතයෙන් යවන ලදී. මෙම සිදුවීම සම්බන්ධ වී ඇති පරිගණක ජාල වර්ග දෙක ඉහත සංසිද්ධිය ඇසුරෙන් දක්වන්න. So what are the 2 types of networks using this scenario? කියන්න බලන්න. Right, okay. With me, your expression is correct. Right, can make උත්තරේ? Tell me the answer in the case of the
what is it? Fifth one. ගෙදර තියෙන මොබයිල් ෆෝන් එකයි ඩෙස්ක්ටොප් PC එකයි ගෙදර තියෙන මොබයිල් ෆෝන් එකයි ඩෙස්ක්ටොප් PC එකයි එකතු වුණාම මේක ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් බවට පත් වෙනවා. That is a local area network. That is a local area network. Right? Then ගෙදර තියෙන ඩෙස්ක්ටොප් PC එක ආයෙ සම්බන්ධ වෙනවා ටීචර් ගේ ජංගම දුරකථනය හෝ මොබයිල් ෆෝන් එකත් එක්ක අන්තර්ජාලය හරහා. Then that network is called wide area network. So you have the local area network LAN and the wide area network WAN. එන්න මේ දෙක තමයි සම්බන්ධ වෙන්නේ. හරි. LAN and WAN. LAN and WAN. Right, next one. පරිගණකයේ මධ්‍යසැකසුම් මේකකයේ කොටස් තුන නම් කරන්න. Mention the three parts located in the CPU of a computer. Bro, what are the three parts? Who can tell me the three parts located in the central processing unit of a computer? අංක ගණිතය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්ටරය. Yes, very good. ALU, arithmetic and logic unit, then control unit CU, and the memory registers, right? Register RR, register RR. මෙන්න මේ තුන තමයි processor එක ඇතුලේ තියෙන්නේ. ආයෙ කියන්නේ arithmetic logic unit, control unit, and the memory registers. ඒවා අපි හැමෝම දන්න දේවල්. Right, next one, number 7. Class teacher advise you to prepare a presentation using the information and images collected in the annual trip and present it to the annual meeting. Write to advantages of using electronic presentation. වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ රැස් කරගත් තොරතුරු හා ඡායාරූප යොදා ගැනීමෙන් විද්‍යුත් සමර්පණයක් සකසමින් වාරයේදී ඉදිරිපත් කරන ලෙස ඔබගේ පන්ති භාර ගුරුතුමිය විසින් ඔබට පවසයි. විද්‍යුත් සමර්පණයක් භාවිතයෙන් ඔබට ලබා ගත හැකි වාසි දෙකක් නම් කරනවා. විද්‍යුත් සමර්පණයක් භාවිතයෙන් ඔබට ලබා ගත හැකි වාසි දෙකක් නම් කරනවා. What are the advantages of using presentation software? කියන්න බලන්න. පින්තූර චිත්‍රක හෝ වගු සහ ප්‍රස්ථාර වැනි දේ ඇතුළත් කළ හැකි වීම. Yes, very good. පින්තූර වගු ප්‍රස්ථාර ඔය වගේ දේවල් ඇතුළත් කර හැකි වීම ඒ වගේම අපිට කියන්න පුළුවන් බහුමාධ්‍ය අපිට මේවට සම්බන්ධ කරගන්න පුළුවන්. බහුමාධ්‍ය අපිට මේවට සම්බන්ධ කරගන්න බහුමාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව තියෙන බහුමාධ්‍ය කියනම රූප, චිත්‍ර, audio, video, everything. Everything. තව එකක් කියන්න බලන්න පැහැදිලි එකක්. Another one. I may presentation software එකේ තව තියෙන ප්‍රබල වාසියක් තමයි we can present that to a group of people. We can present that to a group of people. අපිට මේක මිනිස්සු කණ්ඩායමකට ප්‍රේක්ෂකයෝ කණ්ඩායමකට එකපාර ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. හරි? ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. අපිට මේක ඊට පස්සේ මේ චලනචිත්‍ර සහ වීඩියෝ ඇතුළත් කර ගැනීම හැකියි වෙන ඇනිමේට් කරන්න පුළුවන් ඇනිමේෂන්ස් යොදා ගැනීම හැකියාව තියෙනවා. අපේ වර්ණ යොදා ගැනීමේ හැකියාව තියෙනවා මේ ගැළපෙන වර්ණ. හරි. අනේ වගේ වාසි ගොඩාක් තියෙන අතර ප්‍රබල වාසි හඳුන්වන්න මේ ගෲප් එකකට මේක ඉදිරිපත් කිරීමේදී right 8 වෙනි එක. Right to input devices that can be used to take photos in the above presentation. ඉහත සඳහන් සමර්පණ සඳහා අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමට භාවිතා කළ ආදාන උපාංග දෙකක් නම් කරන්න. කියන්න බලන්න. රූප ඇතුළත් කරන්න මොකක්ද භාවිතා කරන්න පුළුවන් අපිට මෙවලම් රූප ලබා ගැනීමට අහලා තියෙනවා. Right to input devices that can be used to take photos in the above presentation. Digital camera.
digital camera, සංඛ්‍යාංක කැමරාව, mobile phone, tablet PC. හරි මේවායි තියෙනවා කැමරා තියෙනවා. Even in a tab you have a camera. Even in your mobile PC you have a camera. And if you buy a digital camera too, you can take photos. ඉතින් මේවා තමයි මේවා ලා. අපි දැන් යන හැම තැනකම මේ mobile phone එකේ photo ගහගෙන ඔක්කොම collect කරගෙන එනවා. අපි දැන් ඒක habit එකක් වෙලා තියෙනවා අපි. That is a habit we have inherited. හරි. අපිට මේ නූතන තාක්ෂණික නිවලම්මික ලැබුණු habit එකක්. tab එකකින් අපි photo ගහගෙන එනවා. video කරගෙන එනවා. right? අන්න ඒක තමයි කියන්න වෙන්නේ. right. Number 9. දත්ත ගබඩා කිරීමට භාවිත කරන සංයුක්ත තැටිය හා සැනලි දාවකය අතර වෙනස්කම් දෙකක් දක්වන්න. Mention two differences of using CD and flash drive in order to store data. right කියන්න බලන්න සැනලි දාවකයයි මේ සංයුක්ත තැටිය අතර වෙනස්කම්. කියන්න බලන්න පුතාලා differences between the CD and the flash drive. Sachini. CD එක ප්‍රකාශ මාත්‍ය උපක්‍රමයක් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ඝනතත්ත්ව උපක්‍රමයක්. සචිනි ඇහෙන්නේ නැහැ වාගේ ස්පීකර් එක මොකක්ද හරි දන්නේ නැහැ මට මේ ඉමීට ඇහෙන්නේ. දැන් CD එකක් ගත්තාම ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය අඩුයි. right? CD එක ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය අඩුයි. right? We can store small amount of data in a CD. But in a flash pen the amount of data that you can store is higher when compared with the CD. එතකොට ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය ඔය දෙකේ වෙනස් වෙනවා. දැන් CD එකක් ගත්තොත් දත්ත ලිවීමේ වාර ගණන සීමා වෙනවා. right? ඔයා දත්ත ලියලා එක පිරුණාට පස්සේ ආයෙ ලියන්න බෑ. ඒක පිරුණාට පස්සේ ආයෙ ලියන්න බෑ CD එකට. right? The number of times that we can write data is limited in the case of CD. In a flash pen, infinite number of ඕන තරම් අවස්ථා ගණනක් ඔයාලට දත්ත ලියා මැකීමේ හැකියාව තියෙනවා ඉන්න pen drive. CD එකක තියෙන දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය හරි අඩුයි. Data transfer speed එක අඩුයි. But in a flash pen data transfer speed එක වැඩි. ඒ කියන්නේ වේගෙන් දත්ත මාරු කර ගැනීම, කොපි කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපිට CD එකක් ගේන්න ගෙනියන්න ගියාම හරි අමාරුයි. විශාල දෙයක්. අපිට පහසුවෙන් ගෙනියන්න ගේන්න බෑ. It is not easy to carry a CD with us. But the flash pen is very small in size and it is very portable. We can take it to any place without any hindrance. කිසි බාධාවක් දුර අපිට ඕන තැනක ගෙනියන්න පුළුවන්. මම ඒ වගේ පැහැදිලි උත්තර ලියන්න මේ වගේ අවස්ථාවලදී. right? Number 10. Mention the port that is used to connect following devices to a computer from the given list. Right. මේ ලයිස්ට් එක. keyboard එක මොකද්ද port එක? keyboard එකට port එක මොකද්ද? PS2 PS2 port. Mouse USB display video කැවණිය. printer එතන වරද්දලා නේද? RJ45 port එක අපිට භාවිතා කරන්න වෙන්නේ දැන් RJ45 භාවිතා කරන්න මෙවලක් නෑ නේද එතන. එහෙනම් අපිට ගන්න වෙන්නේ printer එක USB port එක. Printer USB port. Display video port. Mouse keyboard දෙකටම ගන්න වෙන්නේ PS2. Mouse keyboard දෙකටම ගන්න වෙන්නේ PS2. හරි. Mouse එකත් PS2, keyboard එකත් PS2. Display video port and the printer is to USB port.
printer එක දැන් කොහොමදත් USB වලටමයි භාවිතා කරන්නේ. හරි විදිහට ඒක කරන්න වෙනවා. right Excel work. මෙතන දෙනවා වසර 2011 2016 තුලදී විශා වී වගාව කරන ලද ගොවීන්ගේ සංඛ්‍යාව පහත පෙන්වා ඇති පැතුරුම්පතේ කොටසක දැක්වේ. Number of farmers who cultivated paddy in 2011 to 2016 is shown in the given extract of spreadsheet worksheet. මේකේ පෙන්නනවා ඒ ටික. ඒ ටික දැන් පැහැදිලි වෙනවා right. ඒකේ අහනවා ප්‍රශ්නාංක මේකත් තේරෙනවා right. right. ඒකේ ප්‍රශ්නාංක E 1 2 3 4 5ක් අහලා තියෙනවා. 5ක් අහලා තියෙනවා. බාණ්ඩේ 5ට උත්තර හොයන්න බාන්න. උත්තර ගන්න බාණ්ඩේ මේක දැන් ඔයාලගේ තියෙන දැනුම භාවිතා කරලා
හරි එතකොට අපි උත්තර ටික බලමු. හරි නේද කට්ටිය? පළවෙනි එකට සූත්‍රය කියන්න මට. මම මේ පැත්තෙන් මේක තියන්නම්. රයිට් අහනවා 1 2011 වර්ෂයේදී වගා කළ මුළු ගොවීන් සංඛ්‍යාව B7 කෝෂයට ලබා ගැනීම සඳහා B වගා කළ මුළු ගොවීන් සංඛ්‍යාව B7 කෝෂයට ඒ කියන්නේ B7 මෙතෙන්ට ගන්න. හරි. සූත්‍රය මොකක්ද කියලා අහන්න. කියන්න බාන සූත්‍රය equal again equal sum sum
B2 colon B6 B2 colon B6 ද B3 colon B3 colon B3 colon B6 B6 යනවා නේද? අර කවුරුද නැතුව. මේක තමයි ෆෝමියුලා එක. equal sum B3 colon B6 B3 colon B6 කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. හරි. that's correct. ඒක හරි. ඊට පස්සේ අහලා දෙනවා දෙවෙනි එක ඒක ඔයාලා විභාගෙදි ලියද්දී ලියන්නේ ෆන්ක්ෂන් එක දැන් විභාගෙදි ඔයාලා ලියද්දී මෙහෙම චුට්ටක් ලියන්න වෙනවා. ඒක විභාගෙදි ඔයාලා ලියද්දී මොකද්ද? ෆන්ක්ෂන් එක සමානයි sum. ඊට පස්සේ දීලා තියෙනවා cell 1 සමානයි මොකද්ද? B3 ඊට පස්සේ cell 2 සමානයි B ගාදෙන B6 කොහොමම ලියවනම් වඩා හොඳයි. හරි. එම් ලියුවත් වඩා හොඳයි. right number 2 B7 කෝෂයේ ඇති සූත්‍රය C7 සිට G7 දක්වා වන කෝෂ පරාසයට පිටපත් කළ යුතු ඇත. පහත 1 සිට 3 දක්වා පෙන්වා ඇති පියවර මේ දක්වා භාවිතා කර ඇත. 1 සිට 3 පියවර නිවැරදි අනුපිළිවෙලින් ලියන්න. මොකක්ද අනුපිළිවෙල? මේකට ආප එක මේකට දක්වා පිටපත් කරන්න. මේ රේන්ජ් එකට. මේ රේන්ජ් එකේ පිටපත් කරන්න මේ මම පාට කරන රේන්ජ් එකේ I will put it green. මේ රේන්ජ් එකට පිටපත් කරන්න. පිටපත් කරනනම් අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ ඉස්සෙල්ලා ගණනය කරපු සෙල් එක ක්ලික් කරන්න ඕනේ. එහෙනම් B7 කෝෂය මත ක්ලික් කරන්න. කොහොම B7 කෝෂය මත ක්ලික් කරුවා. ක්ලික් කරලා පිරවුම් හැන්ඩලය මත ක්ලික් කරන්න. ඕම් පිරවුම් හැන්ඩලය මත ක්ලික් කරුවා. ඊට පස්සේ G7 දක්වා පිරවුම් හැන්ඩලය ඇදගෙන යන්න. ඕම් ඇදගෙන යනවා G7 දක්වා. ඒකට එනං එන්න ඕනේ 3 1 2 පිළිවෙල 3 1 2 පිළිවෙල 3 1 2 මේක ක්ලික් කරුවා පිරවුම් හැන්ඩල් එක ක්ලික් කරගත්තා මෙහෙම ඇදගෙන ගියා 3 1 2 තමයි උත්තරේ right ඊට පස්සේ තුන්වෙනි එක third one B7 කෝෂයේ ඇති සූත්‍රය C7 කෝෂයට පිටපත් කළ විට C7 කෝෂයේ දර්ශන වන සූත්‍රය කුමක්ද B7 වල දැන් B7 තියෙන්නේ මෙතන B7 මෙතන C7 වලට මේක ඇදගෙන ගියාම මේකට එන සූත්‍රය යනවා. ඒක ඩබල් ක්ලික් කරපුවම සූත්‍රය බෙලියකි. equal sum C3 colon C6 equal sum C2 colon C6 C3 colon C6 දැන් මේක තමයි සූත්‍රය. මේ ඩබල් ක්ලික් කරපුවම එන සූත්‍රය. equal sum C3 colon C6 ඔක තමයි සූත්‍රය. අමාරු දෙයක් නෑ මේක. ඊට පස්සේ එනවා හතරවෙනි එක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ සාමාන්‍ය ආගේ H3 කෝෂයට ලබාගත යුතු ඇත. H3 වලට මේ H3 වලට. හරි. දැන් මේක H3 මෙතෙන්ට ලබා ගන්න ඕනේ. H3 වලට ලබාගත යුතු ඇත. මේ සඳහා H3 කෝෂය function 2 cell ආකාරයෙන් සූත්‍රය භාවිත කරනු ලැබේ. ඊට සූත්‍රය මොකක්ද කියලා අහනවා. What is the formula? equal කියන්න බලන්න average equal average B3 colon B3 colon G3 G3 B3 colon G3 ආරද්දක් කියනවා නේද දැන් මේක තමයි සූත්‍රය. දැන් මේ සූත්‍රය equal average B3 colon G3 ඔක තමයි සූත්‍රය. හරි. right
ඊට පස්සේ අවසානයේ කහනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2011 දක්වා වගා කළ ගොවීන්ගේ සංඛ්‍යාවෙහි වෙනස් වීම එක් එක් දිස්ත්‍රික්කය සඳහා වෙන්වෙන්ව පෙන්වන සුදුසු ප්‍රස්ථාර වර්ගය අපි වෙන්වෙන් පෙන්වන්න නම් අපි ගන්නේ කොලම් chart and bar chart. හරි. තීර ප්‍රස්ථාර ස්තම්භ ප්‍රස්ථාර භාවිතා කරනවා. තීර ප්‍රස්ථාර ස්තම්භ ප්‍රස්ථාර කොලම් chart and bar chart. කොලම් chart and bar chart තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි B කොටසත් බලමු. Right, B කොටස. What do you understand with පැතුරුම් පතක් සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති සත්‍ය හෝ අසත්‍ය බව සඳහන් කරන්නද? Right, true or false in relation with the following statements in using spreadsheets. Active cell goes to next worksheet when pressing the keys control page down simultaneously. Control page down click කරපුවාම මේ ඊළඟ sheet එකට යනවා බලන්න මෙතන මෙන්නේ මේක අරගෙන Excel worksheet එක. හරි. මේකේ මම මෙතන sheet එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. එතකොට මම මෙතන ඉඳලා control ඔබාගෙන මම page down ඔබනවා. මොකද වෙන්නේ ඊළඟ cell එකට යනවා. හරි. page up එකුත් ආපස්සට එනවා. පිටුවෙන්. page down වලින් ඉස්සරහට යනවා page up වලින් ආපස්සට එනවා. එහෙනම් ඒක නිවැරදි. first one is correct. වැඩපතක control plus home යතුර එකට තද කිරීමෙන් සක්‍රිය කෝෂය A1 කෝෂයට ගමන් කරයි. Is it right or wrong? Active cell goes to A1 when pressing the keys control plus home simultaneously. What do you understand by that? Number 2. මේක මෙහෙම තියෙද්දි let's move to this one. දැන් මේකේ කොහේ හිටියත් control home වලින් එනවලු A1 වලට. හරිද? ඒක A1 පැහැදිලි නෑ මොකද format කරලා තියෙන මේකට අපි යමුකෝ. හරි. මේ හරිය ඉන්නවා කියමුකෝ. control plus home. A1 වලට යනවා. කොහේ හිටියත් control plus home වලින් අනිවාර්යෙන් A1 වලට එන එකයි වෙන්නේ. ඒක වෙනසක් නැහැ. right ඒකත් හරි. First one is correct, true. Second one is true. Third one. කෝෂයට ඇතුළත් කරන පාටයක් පුරුදු වගේ ලෙස ස්වයංක්‍රීයව දකුණට පෙළ ගැසී. default value එක නිසා. දැන් මේකේ පාටයක් කියන්නේ දැන් අපි හිතමුකෝ මේකට අපි දානවා පාටයක් දාමුකෝ අපි දාමුකෝ pens කියලා. මේක පල්ලට යනකොට මේක දකුණු පැත්තට එනවලු. දකුණු පැත්තට එන්නේ වම් පැත්තෙම හිටිනවා. දැන් අපි ගත්තොත් ඉලක්කමක් දැම්මොත් ඒක දකුණු පැත්තට යනවා. වටිනාකමක් දැම්මොත් cell එක that will be right align. If that is not a value then it will be by default left align. Right align වෙන්නේ Excel worksheet එක value එකක් පමණයි. Only a value if you have entered into a cell of a spreadsheet that will be right aligned. If not for that, it will never be right aligned. It will be in left alignment. එහෙනම් තුන්වෙනි එක අපි වැරදි කියනවා. Third one is wrong. False. අතර වැඩපතක control end යතුර එකට තද කිරීමෙන් සක්‍රිය කෝෂයේ active cell දත්ත ඇතුළත් පරාසයේ දකුණු පරාසයේ පහළ කෝෂය වෙත ගමන් කරයි. උදාහරණයක් විදිහට අපි මේකට යමු. let us move to a new one. ඔකේ කියන්නේ මෙහෙමයි. දැන් මෙතන data දාලා තියෙනවා කියන්නේ 45 දාලා තියෙනවා. මෙතන 56 දාලා තියෙනවා. හරි. දැන් මේ හරිය දාලා තියෙනවා මෙතන 45 දාලා තියෙනවා. එතකොට බේන් මෙතෙන්ට එනවා කියලා කියන්නේ. දත්ත ඇතුළත් පරාසයේ බේන්නේ කැපෙන තැන. තීරයක් ඡේදනය වෙන තැන මෙතන. බේන් මෙතෙන්ට එනවා කියලා තමයි කියන්නේ. එතෙන්ට අපි green දාමු. මෙතෙන්ට එනවා කියලා කියන්නේ control මොකද්ද end වල. on control එබුවා on end ගැහුවා. හරියට මෙතෙන්ට ආවා. මෙතෙන්ට දැන් දැම්මොත් 45 දැම්මොත් දැන් කොතෙන්ද දෙන්නේ? දැන් එන්නද මෙතෙන්ට එන්න ඕනේ. මේ yellow දාපු තැනට එන්න ඕනේ. හරි. මේක ඇතුළට එන්න ඕනේ. හරි. එහෙනම් මේ හරිය ඉන්නවා කියමුකෝ. control end. හරි එතෙන්ට ගියා.
දැන් මෙතන data එකක් දාලා දෙමුකෝ. ඒ data එක දාපු තැනට එනවා. ඒ data එක හරියටම මුල්ලට දාලා දෙන්නේ තීරයක් ඡේදයෙන් තැන. මෙතන. එනයි එතෙන්ට. right. control n. හරි එතෙන්ට. අන්නේ නිසා ඒක පැහැදිලිව අවබෝධ කරගන්න. දැන් මෙතන තිබ්බොත් 45 ඒ 45 එතෙන්ට නෙමෙයි මේ මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට එන්නේ. හරි. ඒක ඔයාලා තේරුම් ගන්න ඕන මේ ඔන්න රෙඩ් එක තමයි එන්නේ. දැන් මෙතන කියකියම control n. අර රෙඩ් එක ළඟ තමයි එන්නේ. ඒ කියන්නේ තීරයක් ඡේදනය වෙන තැන. මේ රෝ එකයි හරි. ඕක දැන් මේක එක රෝ එක. ආයේ මේ පැත්තෙන් මේක. එකක් අපි දාමුකෝ මේ පාට. තීරයක් ඡේදනය වෙන තැන මෙතන. එතෙන්ට අපි දාමුකෝ රත් ඕන් තීරයක් ඡේදනය වෙන තැන. sorry. right බේන් මෙතන. එහෙනම් මේ කොහේ හිටියත් control n ගැහුවොත් එන්නේ තීරයක් ඡේදනය වෙන තැනට දකුණු පස පහළ කෙළවර තමයි එන්නේ. එහෙනම් ඒකත් නිවැරදි. I think you understood it. ඒකත් නිවැරදි right. පස්වෙනි එක සූත්‍රයක් යාබද කෝෂ පරාසයට පිටපත් කිරීම සඳහා ස්වයංක්‍රීය පිරවුම් හැන්ඩල් පහසුකම සපයා ගත නොහැක. ඒක වැරදි. සපයා ගන්න පුළුවන්. ඒක වැරදි. එහෙනම් මේකේ උත්තර ටික එන්නේ true, true, false, true, false. හරියට. right එහෙනම් අපිට තව එකක් කරන්න පුළුවන් word processing එකක් කරන්න පුළුවන්. right, let's do it. Given below is a text formatted using word processing software. The labels PQ, R, ST and U should be formatted. Write answers to the questions given below in relation with the text. Right. First one, what is the tool that should be used to format the P as birds in Sri Lanka? Right. P ලෙස දක්වා ඇති මාතෘකාව birds in Sri Lanka ලෙස ඇරසීමට යොදාගත හැකි මෙවලම කුමක්ද? මේක මේ birds in type කරගෙන මේ විදිහට හදන්න මොකද්ද මෙවලම භාවිතා කරන්න කියලා. මොකද්ද මෙවල? කියන tool එක. Birds in Sri Lanka කියලා මේවා කරන්න what is the tool you are going to use? අවිඳු. Met me. මොකද්ද tool එක? Natsari. Transform. Transform. මේකට භාවිතා කරන්නේ word dot tool එක. We have to use the word dot tool. එහෙනම් පළවෙනි එක word dot tool. Right. Then number 2, Q ලෙස දක්වා ඇති වචන හැඩසව් කර ඇති ආකාරය bird sanctuaries යන්න හැඩසව් කිරීමට භාවිතා කළ යුතු මෙවලම් මොනවාද? Q නේද? The little island. එහෙනම් bird sanctuaries කියන එකත් හැඩසව් කරන්න ඕන නම් මේකේ භාවිතා කරන tools මොනවද කියලා අහලා තියෙනවා. Bird sanctuaries little the little island කියන එකට මොනවද භාවිතා කරලා තියෙන්නේ? Italic. Italic, Underline. underline, bold. Yes, italic, underline, bold. ඔය තුන භාවිතා කරලා තමයි අරකට හරි කස්සන්න වෙන්නේ. එහෙනම් ඒවට පැකිලෙන්න එපා. You can give the answer without any hesitation. Right, number 3. R ලෙස දක්වා ඇති පින්තූරය ලේබලයේ මැදට එක එල්ල කරනු ලබන්නේ කෙසේද? මේ R කියන එක මැද්දට එක එල්ල කරන්නේ කෙසේද කියලා අහනවා.
කොහොමද කරන්නේ? අපි කරන පිළිවෙල මොකද්ද? මේ පින්තූරය ඉස්සෙල්ලා තෝරනවා. First select the picture. ඒ කියන්නේ select කරන්නේ click on the picture. picture එක click කරපුවාම ඒක select වෙනවා. ඊට පස්සේ අපි center alignment tool එක click කරනවා. උඩ තියෙන center alignment tool එක click කරනවා. word වල තියෙන center alignment tool එක දැන් මෙතන නම් පේන්නේ නැහැ. center alignment tool එක click කරනවා. එහෙම නැත්නම් control+E ඔබනවා combination එක. මේ ඉස්සෙල්ලා පින්තූරේ click කරනවා ඊට පස්සේ center alignment click කරනවා. That is what we can do. We can easily do it. හරි. center alignment click කරනවා. පින්තූරේ click කරලා center alignment click කරනවා. Right, next one. S ලෙස දක්වා ඇති වගුවේ birds and population යන වචන ඇතුළත් කෝෂ දෙක ඒකාබද්ධ කරන්නේ කෙසේද? right, කෝෂ දෙකක් ඒකාබද්ධ කරන්නේ මොකද්ද? මොකක්ද දැන් select කරන්න කියලා තියෙන්නේ? birds and population. birds and population කියන දෙකම click කරලා තෝරනවා. දෙකම තෝරලා merge cells යනවා. right? ඒ දෙකම තෝරලා merge cells යනවා. එච්චරයි. select the two cells and then move to merge cells. එතකොට මේ දෙක merge වෙනවා. මේ දෙක merge වෙනවා. right, next one. T ලෙස දක්වන ලද වචනය යටින් රතු වර්ණයේ යටිර ගැන්වී ඇත. එම දෝෂය කුමක්දයි දක්වා එය ඉවත් කිරීමට යොදා ගන්නා මෙවලම නම් කරන්න. කියන්න බෑ කලින් ඔකට අවිල්ලා තියෙනවා. මොකද දෝෂය? spelling mistake. අක්ෂර වින්‍යාස දෝෂයක්. ඒකද අපි spelling and grammar භාවිතා කරලා තමයි ඒක ඉවත් කරන්නේ. spelling and grammar. U ලෙස දක්වා ඇති ලැයිස්තුව අංකිත ලැයිස්තුවක් ලෙස සකස් කරන්නේ කෙසේද? U ලෙස දක්වා ඇති ලැයිස්තුව අංකිත ලැයිස්තුවක් කරන්නේ මේ bulleted list එකක් තියෙන්නේ. How can we make it a numbered list? ආයෙනම් මේ list එකම select කරනවා. select the whole list and click on the numbering tool. bulleting tool එක නේ numbering tool එකේ click කරනවා. මේ ලැයිස්තුවම select කරලා numbering bullets and number ගිහින් numbering tool එකේ click කරනවා. ඊට පස්සේ මේක ටක් කරලා numbers හදනවා. 1 2 3 4 නැත්නම් A B C D ඔය විදිහට අපිට මේක තෝරන්න පුළුවන්. right, අපිට දැන් 4 චුට්ටක් ඉතුරු තියෙනවා. ඒක කරන්න වෙනවා. දැන් නම් කරන්න වෙලා මදි. right, එහෙනම් අදට ප්‍රමාණවත් කියලා හිතනවා. that's enough for the day. right, එතකොට මේ අපි ඉතුරු ටික කරමු. මේ පේපර් එක මම ඉතුරු ටික කරලා ඉවරනට පස්සේ දාන්නම්. ඊට පස්සේ මේවා වල කරන්න ඕනේ. ඊටදී නැවත බලන්න ඕනේ. හරි, දැන් අපිට කරන්ට් ටෙස්ට් නැති හින්දා ඔයාලට මේ දේවල් අමතක කරනවා. ඔයාලා එච්චර උනන්දුවකුත් නැහැ, කැපෙන්නේකුත් නැහැ. දැන් කට්ටිය මිස් කොල යනවා නේද? මේ දවස් ටිකේ නම් මේ වැස්සෙන් මේ ඉස්කෝලේ යද්දිත් ටිකක් ප්‍රවේශමෙන් තමන්ගේ ඩෙස් එකේ තමන් දිගටම ඉන්නේ. ආයෙ වෙන කවුරුත් ඒ ඩෙස් එකේ ඉඳ ගන්න නැහැ. ඒ වගේ ක්‍රමවේද භාවිතා කරන්න වෙනවා. හැමෝම එක ඩෙස් එකේ ඉඳ ගන්න ගියොත් මේ අපිට ගැටලුවක් තියෙනවා. කෑම බෙදා ගන්න, වතුර බෙදා ගන්න නේද? මුදකලා ජීවිතය වනගත වෙලා වගේ ඉන්න වෙනවා තනියෙන්. හරි. කොහොම හරි කමන්නේ බේරලා ඉන්න උත්සාහ කරන්න. right, එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. good night to everybody. i5 i3 processor එකක් කීයක් වෙයිද? i5 i3 processor එක පුතේ ගන්න ගියාම මේකේ processor එකේ තියෙනවා generation එකත් වැදගත් වෙනවා. i5 third gen i3 third gen වගේ හොඳයි. third gen වල ඉඳලා එහාට හොඳට වැඩ කරන්න පුළුවන්. first gen second gen වගේ ගන්න එපා. මේ අලුතෙන් ගන්නවා නම් කලින් එක පොඩ්ඩක් මේ ස්පීඩ් මදි. ඒක වැඩ කරන්න first gen නම් හොඳටම මදි.
i5 i3 වලත් first gen වැඩක් නැහැ. වැඩ කරන්න බෑ. ඒ කියන්නේ ඊට වඩා හොඳයි quad core machine. core to duo machine ඊට වඩා හොඳයි. i5 first gen ගන්නවට වඩා. එහෙනම් i5 වල third වලින් එහා machine එකක් තෝරගන්න නම් තෝරගන්න i5 second gen වලත් ජන්ක වැඩ කරන්න අමාරුයි. ඒ processor එකක් නම් ඉතින් පිට use processors නේ තියෙන්නේ i5 third gen machine එකකුත් දැන් second hand නම් දැන් තියෙනවද දන්නේ නැහැ මේ දවස්වල නෑ බඩු 19ක් 20ක් 21ක් 22ක් වගේ ගන්න පුළුවන් third gen එකක් i5. ඒතර processor එකක් වාට 5ක් 6ක් වෙයි second hand ගන්නවා. processor second hand ගත්ත කියලා ගැටලුවක් නැහැ processor pitch එන්නේ නැහැ easy එකකින්. හරි. Dell lab හොඳයි නේද සර්? Dell lab එකත් හොඳයි. Dell lab වල චුට්ටක් මේ මෑතක ටිකක් ඔය දෙඩ එනවා පොඩ්ඩක් වැඩි ගතියක් තියෙනවා Dell lab එකේ. HP හොඳයි. HP හොඳයි, Asus හොඳයි, Acer හොඳයි. ඒවා ඉතින් හොඳම කියන්න බෑ. ලැප් අපි ගත්තට පස්සේ පුතේ ගන්න ලැප් වල සමහර ඒවායේ මේ ලෙඩ එනවා සමහර ඒවායේ. අවුරුද්දයන් ඉස්සෙල්ලා ලෙඩ එන ලැප් තියෙනවා. සමහර ලැප් තියෙනවා මේ අවුරුදු 3 4 5 භාවිත කරනවා කිසි ලෙඩක් නැහැ. අපි දැන් ලංකාවේ ගන්න ඒවා මේ ටෙස්ටඩ් ලැප්ස් නෙමෙයි තියෙන්නේ ඔක්කොම මේ අපේ ලක්ෂයයි එකමාරයි වගේ ගණන් තියෙන්නේ බැටරියම ටක් ගාලා බහින්ද ගන්නවා අරගෙන ටික දවසකින්. අපි බ්‍රෑන්ඩඩ් එකක් ගත්තොත් 1.70ක් 2.10ක් ඔය වගේ එනවා. ඒවා එනම් බැටරි බහින්නේ නැහැ ඔරොත්තු දෙනවා. ලංකාවේ දැන් කඩවලින් ගන්න ලැප්ස් නම් ඉතින් ගොඩාක් බැටරි බහින්න අරන් ඉතින් වැඩ කරන්න අමාරුයි. ඉතින් හැටි අරගෙන ටික දවසක් යනකොට ඉතින් බැටරි ලයිෆ් එහෙම අඩු වෙලා යනවා. සමහර වෙලාවට ඉතින් පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 5 පාවිච්චි කරන්න පුළුවන් වෙනතන සමහර වෙලාවට ලෙඩ එනවා. දැන් තියෙනවා නම් ගොඩාක් ඉතින් මේ ඔය හදා දෙවනවා. හරි ඉතින් ලැප් එකක් වටින්නේ ගමන් බිමයි යනවා නම් විතරයි නැත්නම් ඉතින් හොඳම වැඩේ ඩෙස්ක්ටොප් PC එකක් ගෙදරට පාවිච්චි කරන්න නම් ලැප් ගන්න එපා. වැඩක් නැහැ. හරි වැඩක් නැහැ කරදරයක් ලැප් එකක් පාවිච්චි කරන එක. ඩෙස්ක්ටොප් PC එකක් අපිට හරි පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. right okay. මොකක්ද තියෙන්නේ send හරි එහෙනම් මේ තව පස්සේ අපි කතා කරමු මේ සියලු දෙනාටම සුබ රාත්‍රියක්